දැන් මං අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ අය කවුරුත් පින්කම් කරලා ඇති. මං අහනවා ඇයි මේ අය පින්කම් කළේ? මොනවාද මේ අය මේ පින්කම් වලින් බලාපොරොත්තු වුණේ, අපේක්ෂා කළේ? මොනවාද මේ පින්කම් වලට මුල් වෙච්ච පරමාර්ථය? ඇයි ඕගොල්ලොම් පින්කම් කරන්නේ, පින්කම් කළේ? මේ පින්කම් වලින් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? ඒකයි තේරුම් ගන්න. මොනවාද පින්කම් වලින් ඔයගොල්ලෝ අපේක්ෂා කරන්නේ? මේ සමාජයේ මිනිස්සු ඇයි පින්කම් කරන්නේ? අපි දන්නවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු පින්කම් කළා. දැන් මේ බුද්ධ ආගමේ මිනිස්සු විතරද පින්කම් කරන්නේ? කතෝලිකයෝ පින්කම් කරන්නේ නැද්ද? මුස්ලිම් අය පින්කම් කරන්නේ නැද්ද? හින්දු අය පින්කම් කරන්නේ නැද්ද? ඔය යුරෝපේ බටහිර රටවල මිනිස්සු ආගම් විශ්වාස කරන්නේ නැති මිනිස්සු, ආගම් නැහැ කියලා ඉස්කෝලේ උගන්වන රටවල් වල මිනිස්සු පින්කම් කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් මං අහනවා මෙන්න මේ ප්‍රශ්නේ. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු කරපු පින්කනුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අවබෝධ කරගත්තු සුතවත් අරිය ශාවකයෙක් කරන පින්කමුත් අතර වෙනස මොකක්ද? මොකක්ද වෙනස? වෙනසක් තියෙනවද? මන් දැන් අහනවා ඕගොල්ලොන් කරන පින්කම් ඒ දෙකෙන් කෝකටද අයිති වෙන්නේ? ඒකයි තේරුම් ගන්න. දැන් මං ආයෙත් මෙහෙම අහනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මිනිස්සු පින්කම් කළා, දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කළා. හැබැයි ඒගොල්ලොන් යමක් දැනගෙන හිටියේ නැහැ. මොකද්ද දැනගෙන හිටියේ නැත්තේ? ඈ? ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ඇයි මේ සමාජයේ මිනිස්සු පින්කම් කරන්නේ? එහෙමත් නැත්නම් මං අහනවා ඇයි මේ සමාජයේ මිනිස්සු ආගම් අදහන්නේ? මිනිස්සුන්ට මොනවාද ආගම් වලින් ඕනි? මිනිස්සුන්ට මොනවාද ආගම් වලින් ඕනි? මිනිස්සුන්ට කොයි වෙලාවටද ආගම මතක් වෙන්නේ? මිනිස්සුන්ට කොයි වෙලාවටද ආගම මතක් වෙන්නේ? ඒකයි තේරුම් ගන්න. එහෙනම් මිනිස්සුන්ට මොනවාටද මේ ආගම්? මිනිස්සු මොනවාද මේ ආගම් වලින් බලාපොරොත්තු වෙන්නේ? අපි දැන් ගමු උදාහරණයක්. අපි හිතමු කඩයක් තියෙන බුද්ධාගම් කාර්යයක්. උදේට මල් පහන් පූජා කරලා ඔය කඩේ මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? හොඳ ලාභ. අපි එනම් බලමු කඩයක් තියෙන කතෝලිකයෙක්. උදේට එයාගේ දෙයියෝ අදහලා මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? ලාභයක්. අපි එනම් බලමු කඩයක් තියෙන මුස්ලිම් මිනිස්සෙක්. උදේට එයාගේ දෙයියෝ අදහලා මොනවාද බලාපොරොත්තු වෙනව ඇත්තේ? කඩයක් තියෙන හින්දු මිනිස්සෙක්, දෙමළ මිනිස්සෙක්. උදේට එයාගේ දෙයියෝ අදහලා මොනවාද බලාපොරොත්තු වෙනව? ලාභය. එහෙනම් ඔය ඔක්කොම බුද්ධ ආගම්කාරය, කතෝලික ආගම්කාරය, හින්දු ආගම්කාරය, මුස්ලිම් ආගම්කාරය, ඔය ඔක්කොම ආගම්කාරයින්ගේ
ආගම මොකක්ද? ඔය ඔක්කොම ආගම්කාරීන්ගේ ආගම මොකක්ද? ඒකයි තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ ඒකයි කියන්නේ පෘථග්ජනයෙක් නම් ඔහු කරන පර්යේෂණය ලාභ පර්යේෂණයක්. ඔහුට ආගමෙන් ඕනෙත් මොකද්ද? ලාභයක්. ඔහුට ආගමෙන් ඕනෙත් ලාභයක්. ඒක නිසා පෘථග්ජන පුද්ගලයෙක් කිසිම දෙයක් කරන්නේ නැහැ ලාභයක් නැත්තම්. ඔහු කරන පර්යේෂණය ලාභ පර්යේෂණය. ඒක නිසා අපි තේරුම් ගමු ඇයි මේ සමාජයේ මිනිස්සු පින්කම් කරන්නේ? මිනිස්සුන්ට මොනාටද පින්කම් කරන්න ඕනේ? මොනවාද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පින්කම් වලින්? අපි දැන් බලමුකෝ ඔය පොයදාට ඔය ලොකු ආයතන ඔය ටීවී එකේ රේඩියෝ එකේ ඔය බණවලට ධර්ම දේශනාවලට අනුග්‍රහය දක්වනවා. ඇයි ඔක කරන්නේ ඔය ආයතන? ඒගොල්ලන්ගේ ආයතනයේ නම ප්‍රසිද්ධ කරගන්න. ඇඩ්වර්ටයිසින්. ඒකයි තේරුම් ගන්න. ඉතින් අපි තේරුම් ගන්න ඕන ඇයි මේ අද සමාජයේ මිනිස්සු පන්සලට යන්නේ? ඔය චෛත්‍ය ළඟට යන්නේ ඇයි? ඔය බෝධිය ළඟට යන්නේ ඇයි? ඔය විහාරය ළඟට යන්නේ ඇයි? මේ බෝධිය ළඟට යන්නේ ඇයි? බෝධීන් වහන්සේ ළඟට යන්නේ ඇයි? අනේ මේ බෝධීන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ කෙලෙස් සතුරන් නැති කළ තැන, නික්ලේශී වෙච්ච තැන, තමාගේ සිතේ රාගය, ద్వේෂය, මෝහය උදුරා දමලා සියලු දුකෙන් මිදී නිදහස් වෙච්ච තැන මමත් මගේ ශාස්ත්‍රූවරයා වගේ මේ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා විනාඩියකට තප්පර 30කට මමත් මගේ සිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොර නික්ලේශී සිතක් බවට පත් කරගන්න ඕන කියලා යනවද? ඒකයි තේරුම. ඔය චෛත්‍ය ළඟට, බෝධිය ළඟට, විහාරයට මේ බුදුහාමුදුරුවන්ගේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික ත්‍රිවිධ චෛත්‍යයන් ළඟට යන්නේ මොනාටද? ඒකයි තේරුම් ගන්න. අපි දැන් මේ සමාජයේ මිනිස්සු දන් දෙනවා. කාටද දන් දෙන්නේ? හාමුදුරුවන්ට දන් දෙනවා. පන්සලේ හාමුදුරුවන්ට දානය අරන් යනවා. දානය අරන් ගිහලා මිනිස්සු මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? හාමුදුරුවෝ මේ දානයේ ප්‍රතිග්‍රාහකයා මේ දානය ලබාගෙන මිනිස්සුන්ට මොනවද කියන්නේ? අර පින් වාක්‍යය මොනවද කියන්නේ? මේ කරපු පින්කම හේතු කොටගෙන විසාකා, සුජාතා, සුමනා, මල්ලිකාමෙන් භවභෝග, ධන සම්පත්, කාම සම්පත්, සිටු සම්පත්, දෙව් සම්පත් ලබන්න. ලබන්න. චාතුර්මහා රාජිකාදී සදිසි ලෝකවල සදිව්‍යශ්‍රී සැප සම්පත් විඳි. ඒකයි තේරුම. ඒක නිසා මේ මිනිස්සයා දාන දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? රාජ සැප, සිටු සැප, කාම සැප. සුජාතා, සුමනා, මල්ලිකාමෙන් භවභෝග, ධන සම්පත්, කාම සම්පත්, සිටු සම්පත්, රාජ සම්පත්. ඒකයි අපි තේරුම් ගන්න. ඒක නිසා මම අහනවා එහෙනම් මේ මිනිස්යාගේ පින්කම් වලට මුල් වෙලා තියෙන්නේ මොන සිතක්ද? මොන සිතක්ද මුල් වෙලා තියෙන්නේ?
තණ්හා සිතක්, ලෝභ සිතක්, රාග සිතක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා අපිට රාගයෙන් කරන සියල්ල කයෙන් කළත් වචනයෙන් කළත් සිතින් කළත් ඒක අකුසලයක්. ද්වේෂයෙන් කරන සියල්ල සිතින් කළත් වචනයෙන් කළත් කයෙන් කළත් ඒක අකුසලයක්. මෝහයෙන් කරන සියල්ල සිතින් කළත් වචනයෙන් කළත් කයෙන් කළත් ඒක අකුසලයක්. ඒකයි තේරුම් ගන්න. බාලෙක් ගෑවුනා නම් අකුසලයක්. බාලෙක් ගෑවුනා නම් අකුසලයක් ඒක. ඒකයි තේරුම් ගන්න. එහෙනම් මම බාලයෙක් එක්ක පන්සල් යනවා. මොකක්ද ඒක? අකුසල. බාලයෙක් එක්ක දානෙ දෙනවා. බාලයෙක් එක්ක අටපිරිකරක් පූජා කරනවා. බාලයෙක් එක්ක පන්සලක් හදලා පූජා කරනවා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කළා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම කළා. මේ සමාජයේ මිනිස්සු දන් දෙනවා, පින්කම් කරනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. හැබැයි ඒ අය දන්නේ නැහැ. මොකද්ද දන්නේ නැත්තේ? කුසලය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කුසලය මොකද්ද කියන්නේ කියලා හොයාගත්තා. එහෙමනම් කුසලය මොකද්ද කියලා දැනගන්න බුදුහාමුදුරුවන්ගේ ධර්මය ශ්‍රවණය කරගන්න. යෝ ධම්මෝ. ඒකයි තේරුම් ගන්න. ඒ නිසා අපිට බොහොම පැහැදිලි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මොන දේ කළත් බෝධි පූජාවක් තිබ්බොත් අකුසලයි. මලක් පූජා කළොත් රාගසිතින්, ද්වේෂසිතින්, මෝහසිතින්, ලාභ පරිේෂණ සිතින්, යමක් බලාපොරොත්තු සිතින් මලක් පූජා කළොත් මොකක්ද ඒක? අකුසලය. මල් වට්ටියක් පූජා කළොත් අකුසල් වට්ටිය. 84000 පූජා කළොත් ඒකයි තීරු. එහෙනම් මොනවාද මේ සමාජයේ මිනිස්සු කරන්නේ පින්කම් කරනවා කියලා? තමා වෙහෙස මහන්සි වෙලා උපයා සපයාගත් මුදල් හදල් වියදම් කරලා තණ්හා සිතින්, ලෝභ සිතින්, අපේක්ෂා සහගත සිතින්, ලාභ පරිේෂණ සිතින්, අකුසල් සිතින් පින්කමක් කරලා තමාගේ සසර ගමන දිග්ගස්ස ගන්න. හැබැයි සුගති ගාමි. සතර අපායේ යන්න බුදු කෙනෙක් අවශ්‍යද? සුගතියට යන්න බුදු කෙනෙක් අවශ්‍යද? බ්‍රහ්ම ගතිවල උපදින්න බුදු කෙනෙක් අවශ්‍යද? මේ සසර ගමනේ මේ ගති 31 සැරිසරන්න බුදු කෙනෙක් අවශ්‍යද අපිට? නෑ. බුද්ධ ධර්මයක් අවශ්‍යද? නෑ. අපිට බුද්ධ ධර්මය අවශ්‍ය, බුදු කෙනෙක් අවශ්‍ය මොනාටද? මේ ගති 31 මිදී නිදහස් වෙන්න. ඒකයි තේරුම් ගන්න. ඉතින් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ කුසලය අකුසලය කියන්නේ? කිං කුසල ගවේසි. යමෙක් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මොනියම් හෝ දෙයක් කරයිද සිතින්, වචනයෙන්, කයෙන්, ඒක අකරණීය ධර්මයක්. ඒක අකුසලයක්. අන්න ඒක නිසායි මේ කුසලය මොකද්ද කියලා දන්නේ නැතුව මොන දේ කළත් අපි මේ සසර ගමන තුල හිර වෙනවා. සසර ගමන දික්කස්ස ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ
අපිට පෙන්නලා දුන්නා දැන් දස අකුසලයක්. ඉස්සල්ලා අකුසලයේ විග්‍රහ කළා. දස අකුසලයේ මේ තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙන්න කියලා දුන්නා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දීපු දස අකුසලය කරන්නේ නැත්තම්, එහෙමත් නැත්තම් තවත් විදිහට කියනවා නම් අපි පව් කරන්නේ නැත්තම් අපි ආයේ දුගතියේ උපදින්නේ දුගතිය උපදින්නේ. අන්න එහෙනම් දුගතියෙන් මිදී නිදහස් වෙන හැටි දැන් බුදුහාමුදුරුවෝ අපිට කිව්වා. ඒ වගේම බුදුහාමුදුරුවෝ අපිට ඉස්සෙල්ලා විග්‍රහ කරලා දුන්නා මොකද්ද මේ ආනපාන සති සමාධිය කියන්නේ කියලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා ඔය භාවනා ක්‍රම භාවිතා කරන්න එපා. ඔය භාවනා ක්‍රම භාවිතා කරන තාක්කල් උඹලා බ්‍රහ්ම ගතිවල උපදිනවා. ඒක නිසා මම මේ දේශනා කරන ආනපාන සති සමාධිය භාවනා කරන්න. එහෙනම් උඹලා ඒ බ්‍රහ්ම ගතිවලට යන්නේ අන්න. එහෙනම් දැන් බ්‍රහ්ම ගති 20නුත් නිදහස්. හැබැයි තාම බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්න ඕන කොහොමද මේ සුගතියෙන් මිදී නිදහස් වෙන්නේ. ඇයි අපි සුගතියට යන්නේ? මොනවා කරලාද? ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරලා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා අපිට රාගසිතින්, ද්වේෂසිතින්, මෝහසිතින්, ලාභ පරිේෂණ සිතින්, අපේක්ෂා සිතින් පින්කම් කරන්න එපා. ඒක අපේ සසර ගමන දිග්ගස්සන්න හේතු වෙනවා. හැබැයි සුගතිගාමී. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මොනවාද මේ පින්කම්? ඇයි අපි පින්කම් කරන්න ඕනේ? මොන චේතනාවෙන්ද පින්කම් කරන්න ඕනේ? මොකද්ද මේ පින්කම් වල පරමාර්ථය කියලා බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා.